සාමාන්‍යයෙන් දන්නවා මෙවැනි හමුවීම් මෙවැනි සාකච්ඡා මෙවැනි කතා බහ සිද්ධ වන්නේ මැතිවරණ කාලවකවානුවක. සාමාන්‍යයෙන් දේශපාලන උනන්දුවක් ඇති වෙන්නේ දේශපාලන ක්‍රියාකාරීත්වයක් වැඩියෙන් සිදුවන්නේ සාමාන්‍යයෙන් ඡන්ද කාලෙක. හැබැයි දැන් ඡන්දයක් ආසන්නව නැහැ. ඒ මහා මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් ආසන්නව නැහැ. කෙසේ වුවත් මේ මාර්තු මාසයේ පළාත් පාලන මැතිවරණ ප්‍රාදේශ සභා සහ නගර සභා මැතිවරණ පැවැත්වීමට නියමිතව තිබුණා. අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයකින් එම මැතිවරණයක් තව වසරකින් කල් දාලා තියෙනවා. හැබැයි මේ ආණ්ඩුව ගොඩනැගීමට පෙර ඔවුන් විපක්ෂ කටයුතු කරන කාලේ හැම වෙලාවෙම මැතිවරණ දිනවකවානුව වලට පවත්වන්න ඕන. නියමිත පරිදි පවත්වන්න ඕන කියලා විශාල උද්ඝෝෂණයක යෙදුණු කණ්ඩායම. හැබැයි මේ මාර්තු මාසයේ පවත්වන තිබුණු පළාත් පාලන මැතිවරණය තව වසරකින් කල් දාලා තිබෙනවා. කෙසේ වුවත් එවැනි මැතිවරණයක් ආසන්න නොමැති වෙලාවක අපේ රටේ අන් කවරදවත් වඩා වැඩියෙන් දේශපාලන උණුසුමක් දේශපාලන සාකච්ඡාවක් ආරම්භ වෙලා තියෙනවා. එමුනේ වෙනදට වඩා වැඩි දේශපාලන උනන්දුවක් දේශපාලන සාකච්ඡාවක් ඇවිල්ලා තිබෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් ජනාධිපතිවරයාගේ දුර කාලය අවුරුදු 5ක් වළංගුයි. දැන්ට ගත වෙලා තියෙන්නේ 2යි. නේද? තව අවුරුදු 3ක් කාලයක් එතුමාට තිබෙනවා. ඒ වගේම මා දැක්ක එතුමා ප්‍රකාශකුත් කරනවා එතුමාට අවුරුදු 2ක් අහිමි වුණා කියලා. අහිමුනේ නැහැ. අවුරුදු 2 එතුමා හිටියා. එනිසා අවුරුදු 2 කාලය නැවත ලබා ගැනීම සඳහා ජනමත විචාරණයක් තියන්න එතුමාට මහනුවර දළදා මාලිගාව ඉස්සරහ තරුණයෙක් කිව්වලු. ඒ තරුණයා උපදේශක තනතුරට හොඳයි එතුමාගේ. ඒ 아무තු කතාවකුත් ඒකේ තියෙනවා. අපි කැමති ඇත්තටම අවුරුදු 2ක් තව ඉන්න ඕන කියලා ජනමත විචාරණයක් නෙවෙයි. ඉතුරු 3 ඉන්න ඕනද කියලා ජනමත විචාරණයක් කරනවා හොඳයි කියලා. එහෙනම් කෙසේ වුවත් ජනාධිපතිවරණයක් පැවැත්වෙන තව දීර්ඝ කාලයක් තිබෙනවා. ආණ්ඩුව මහ මැතිවරණය පවත්වලා දැන් මාස 16කට වගේ ආසන්න කාලයක් ගත වෙලා තිබෙන්නේ. ඒතර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දීර්ඝ කාලයක් තිබෙනවා. ඒ කියන්නේ ජාතික මැතිවරණය. ආණ්ඩු මාරු කිරීමේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව වෙනස් කිරීමේ මැතිවරණයකට දීර්ඝ කාලයක් තිබුණා. අද රටේ විශාල දේශපාලන උනන්දුවක් සාකච්ඡාවක් මතුවලා තිබෙනවා. මම හිතන්නේ මෙතෙන්ට රැස් වෙලා ඉන්න බොහෝ අය දිහා බලපුවම අපිට පේනවා. සමහර කාල පරිච්ඡේදවල දේශපාලන උනන්දුවක් විශාල ලෙස නොදක්වපු කණ්ඩායම්. නේද? සාමාන්‍යයෙන් ආණ්ඩුවක් හදාගන්න තමන්ගේ වෘත්තිය හෝ තමන්ගේ ව්‍යාපාරවල හෝ නිරත වෙමින් සාමාන්‍ය පරිදි ජීවිතය ගත කරනවා. හැබැයි අද අපි හැමදෙනාටම බල කරලා තිබෙනවා. මීට පෙර දේශපාලන උනන්දුවක් නොදක්වපු දේශපාලනය පිළිබඳ කතා බහක සාකච්ඡාවක නොහිටපු මා හිතනවා මෙවැනි රැස්වීම් වලට සහභාගී නොවුණු අය පවා අද මෙවැනි සාකච්ඡාවකට ඇවිල්ලා තිබෙනවා. මා හිතනවා ඒක හොඳ ප්‍රවණතාවයක්. මොකද ඔබ වැනි වෘත්තීයවේදීන් ඔබ වැනි සමාජ ක්‍රියාකාරිකයින් ඔබ වැනි ව්‍යාපාරිකයින් අපේ රටේ දේශපාලන ක්‍රියාකාරීත්වයට එන්නේ නැත්නම් අපේ රටේ දේශපාලනය පිළිබඳ අවධානයකට යොමු කරන්නේ නැත්නම් පෞගේ කාලේ පුරාවටම අපිට අත්පත් වී තිබෙන ඉරණම තමයි අපරාධකරුවන් සමාජ විරෝධී ක්‍රියාකාරවල නිරත වෙන්න වංචනිකයන් මේ දේශපාලන පොරපිටියේ බල්ටි ගන්නවා. එනිසා අද අපි හැමදෙනාටම පැවරී තිබෙන කාර්යභාරය අපේ රටේ විවිධ සමාජ ස්තරයන් නියෝජනය කරන කණ්ඩායම් දේශපාලන ක්‍රියාකාරීත්වයට දේශපාලන පිළිබඳ උනන්දුවකට දේශපාලන පිළිබඳ සාකච්ඡාවකට ආ යුතුයි කියලා අපි හිතනවා. ඒ නිසා තමුන්නාන්සේලා අපිට සවන් දෙන්න අපිත් එක්ක කතා බහ කරන්න. මේ අවස්ථාවට සහභාගී වීම පිළිබඳව මම බෙහෙින් විශ්වාසවන්ත වෙනවා. මොකද ඕගොල්ලෝ අපි එකට ඉදිමින් මේ සාකච්ඡාව මේ කතා බහ මේ ක්‍රියාකාරීත්වය ගෙනිච්චේ නැත්නම් තව දීර්ඝ කාලයක් අපේ රට මේ විනාශ මුඛේ පාරේ ගමන් කරමින් තිබෙනවා. එනිසා ඔබගේ මැදිහත් වීම ඔබගේ දායකත්වය පිළිබඳ අපි බෙහෙින් විශ්වාසවන්ත වෙනවා. ඒ වගේම මා දන්නවා මෙතන ඉන්න පුළුවන් මීට පෙර අපිට ඡන්ද ප්‍රකාශයටපත් නොකරපු
වෙනත් දේශපාලන ව්‍යාපාර ගැන ඡන්ද ප්‍රකාශ කරපු කතා බහ කරපු අයත් මෙතන ඇති. දැන් මම දැක්කා අපි කීර්ති සහෝදරය හඳුන්වා දෙනකොට කිව්වා මීට පෙර ජායල ප්‍රාදේශ සභාව නියෝජනය කරපු මහත්මයෙක් පවා මෙතන නියෝජනය කරන බව. ඒක අපි හැමදෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඕගොල්ලෝ අපි නේද මීට පෙර විවිධ දේශපාලන තීරුවල ඉඳ ඇති. ඒක ස්වභාවිකයි. ඒක අපි කවුරු මීට පෙර මේ පක්ෂ දැන් තීරුනේ වැඩක් නැහැ. එදා නේද විවිධ දේශපාලන ක්‍රියාකාරකම්වල දේශපාලන පක්ෂ වලට ඡන්දෙ දීලා. එහෙත් අද ඒ වෙනස් කිරීම සඳහා උනන්දුවකින් උද්‍යෝගයකින් මේ අවස්ථාවට සම්බන්ධ වීම පිළිබඳව මම බෙහෙවින් විශ්වාසවන්ත වෙනවා. දැන් අපිට ඕන අලුත් දේශපාලන පාරක් අපේ රට අවශ්‍ය වෙලා තිබෙනවා. එයි අපේ රටේ මේ දේශපාලන බලහුවමාරුව වෙනුවෙන් ඉතාමත් විනාශකාරී මුඛයකට අපේ රට ඇදගෙන ගිහිල්ලා තිබෙනවා. ඒ බලය ලබා ගැනීම වෙනුවෙන් අපේ රටේ සිදු නොවිය යුතු දේ සිදු වී තිබෙනවා. බලය ලබා ගත්තාට පසුව සිදු නොවිය යුතු දේ සිදු වෙමින් තිබෙනවා. ඔබ හිතන්න බලය ලබා ගැනීම වෙනුවෙන් ජාතිවාදී වෙපොළු ගැටුම් ඇති කර අනේකා කරේ සැකයෙන් බලන තත්වයක් ඇති කර. දැන් මොනතරම්ද කියනවනම් අද පාස්කු ප්‍රහාරයට දින 1000ක් නේද? දින 1000ක් පිරෙන දිනේ තාමත් පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන් මීට පෙර ඔවුන්ම හඳුන්වා දෙනු ලැබූ මහ පොළකරුවන් කිසිවෙක් ඉලදරව් කරගන්න සමත් වෙලා නැහැ. මේ ඉල්ලන්නේ මොකක්ද? ඒ 260ක ප්‍රමාණය 260කට වඩා අධික ප්‍රමාණයක් මිය ගියා. 500 ගණනකට තුවාල සිදු වුණා. ස්වාමී අහිමුණු බිරිඳයව දරුවන් අහිමි වූ දෙමව්පියන් අහිමි වූ දරුවන් තමගේ ඥාති තමගේ හිතවතු යුද්ධයකට ගිහිල්ලා නෙවෙයි ගැටුමකට ගිහිල්ලා නෙවෙයි තමන්ගේ ආගම අනු නේද ඒ ආගම ඇදහිීම සඳහා සුද්ධ වූ දිනයක පල්ලියට නේද සහභාගී වීමේ වැරද්ද දෙවියන් වහන්සේ ඉදිරියේ යාඥා කිරීමට මැදිහත් වීමේ වැරද්ද නේද ඒ යොමු එදා කරලා තිබෙන වැරද්ද හැබැයි තාමත් උන්ට යුක්තිය ඉටු වෙලා නැහැ මම හිතනවා මේ ආණ්ඩුව මාරු කිරීමේදී අපේ රටේ කතෝලික ප්‍රජාව පමණක් නොවේ සෑම පුරවැසියෙකුම අපේක්ෂා කරා එම ජීවිතවලට සාධාරණත්වය එම ප්‍රහාරේ වැරදිකරුවන්ට දඬුවම සහ ඔවුන් නිලදරව් කිරීම මොන දේශපාලන උපායක්ද තිබුණේ කියලා. නමුත් අද විශාල සැකයක් සමාජයේ නිර්මාණය වී තිබෙනවා. මේ බලය ලබා ගැනීම සඳහා කරලද කුමන්ත්‍රණයක්ද කියන තරමට මේ සැකේ වර්ධනය වෙලා තිබෙනවා. අපටත් ඒ සැකේ තිබෙනවා. මා පාර්ලිමේන්තුවේදී මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව විවාදයේදී මා පාර්ලිමේන්තුවේදී පෙන්වා දෙන්න ලබන ප්‍රධාන කරුණු 5 මෙන්න මේ ප්‍රධාන කරුණු 5ට පිළිතුරු සොයාගත්තොත් සැබෑ වග උත්තර කරුවන් හොයාගන්න හම්බ වෙවි කියලා. පළවෙනි එක තමයි 2018 නොවැම්බර් මාසේ 28 වෙනිදා. ඒ කියන්නේ අර දින 52 ආණ්ඩුව තියෙන වෙලාවේ අපි කාලයක් මතක තබා ගන්න. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා රහසේ මහින්ද රාජපක්ෂ මහත්මයා අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය පත් කරපු දින වකවානු දින 52ක්. ඒ 52 කාල පරිච්ඡේදය තමයි නොවැම්බර් මාසේ 28 තියෙන්නේ. ඒ නොවැම්බර් මාසේ 28 වෙනිදා වවුනි තිව්වලදී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය කරලා ඔවුන් සතුව තිබෙන අවි පැහැරගෙන යනවා. ඒක තමයි සහරල්ලා විසින් ඇති කරලද පළමු ප්‍රහාරයේ පළමු ඝාතනය. හැබැයි එහි පරීක්ෂණ සහරල්ලා දිසාවට යොමු වෙනවා වෙනුවට හිටපු LTT ක්‍රියාකාරකින් දෙසට පැතවීම සඳහා කවර හෝ කෙනෙක් ප්‍රයත්නයක් දරලා තිබෙනවා. ඒ ප්‍රයත්න දරුවේ කවුද? මොකද වවුනිතිව ප්‍රහාරයේ සහරල්ලාගේ පළමු පොලිස් නිලධාරීන් වෙත එල්ල කරලාද ප්‍රහාරය. ඒ පිටිපස හරීම පරීක්ෂණ ගියා නම් අප්‍රේල් මාසේ 21 වෙනිදා මේ ප්‍රහාරය සිදුවන්නේ නේ. එහෙනම් ඒ හිටපු LTT ක්‍රියාකාරීන් වෙත පැවරීම සඳහා හිතාමතා කවුරු හරි මේ පරීක්ෂණ විනාශකට යොමු කරාද? ඒක පිළිබඳව පිළිතුරක් ලබා දී යුතුයි. දෙක
මේ ප්‍රහාරය සිදුවීම පිළිබඳ ජාත්‍යන්තර විවිධ ඔත්තු සංවිධාන විසින් තොරතුරු ලබා දෙනු ලැබුවා. හැබැයි ජාත්‍යන්තර ඔත්තු සංවිධාන විසින් තොරතුරු දුන්නේ ඉන්දියාව විසින් තොරතුරු ලබා දෙනු ලැබුවේ ඉන්දියාවේ සිදුවීමක් පිළිබඳ නෙවෙයි. ඉන්දියාව විසින් තොරතුරු ලබා දෙනු ලැබුවේ ලංකාවේ ක්‍රියාවලියක් පිළිබඳව. එහෙනම් ඉන්දියාවේ ඔත්තු සේවාවන් වෙත එම තොරතුරු ලබා දී යුතු වන්නේ ලංකාවේ කවුරු හෝ කෙනෙක්. සාධාරණයි. මොකද මේක තමිල්නාඩුවේ සිදුවෙච්ච සිදුවීමක් නම් තමිල්නාඩුවට අපිට කියන්න පුළුවන්. හැබැයි ලංකාවේ සිදුවෙච්ච සිදුවීමක් ඉන්දියානු ඔත්තු සේවාවන් විසින් ලංකාවට වාර්තා කරනවා නම් ඉන්දියානු ඔත්තු සේවාවට එම තොරතුරු ලැබෙන්නේ ලංකාවේ. සරලයි නේද? එහෙම නැතුව මේ ලැබෙන්නේ. එහෙමනම් ඒ තොරතුරු දේශ බලපුවාම ඒ තොරතුරු ලබා දෙමින් ඉතාම සමීපතම තොරතුරු. එන්නම් ඔවුන්ගේ ඩෙන්ටිටි කාඩ් නම්බර්ස් 21 වෙනිදා ප්‍රහාරය සිද්ධ වෙන බව. ඒ කියන්නේ 20 වෙනිදා රාත්‍රියේ තොරතුරු තිබෙන්නේ 21 වෙනිදා ප්‍රහාරය සිද්ධ වෙන බව. එදා පාන්දරේන තොරතුරු වල තියෙන්නේ පල්ලි වල තමයි ප්‍රහාරය සිද්ධ වෙන බව. මෝටර් සයිකලයක් අප්‍රේල් මාසේ 16 වෙනිදා කාන්තන් කුඩිවල පුපුරාගත්තු බව සමීප තොරතුරු. හැබැයි ඒ තොරතුරු වලින් වැදගත් තොරතුරු කීපයක් තිබෙනවා ප්‍රහාරය වළක්වා ගත හැකි. මෙවැනි සමීපත තොරතුරු ලැබුණා නම් ප්‍රහාරය වළක්වා ගැනීමට සරිල ඉතාම සමීප තොරතුරු තිබුණා. ඔවුන් බත්තරමුල්ල ප්‍රදේශයෙන් සපත්තු බෑග් ආදී ප්‍රහාරයට අවශ්‍ය උපකරණ මිලදී ගන්නවා. ඇයි ඒ තොරතුරු එන්නේ නැත්තේ? ඔවුන් පානදුර ප්‍රදේශය කියලා නිවස්නයක් ගන්නවා. ඇයි ඒ තොරතුරු එන්නේ නැත්තේ? ඔවුන් පානදුර ප්‍රදේශයේ ගිහිල්ලා මේ පිපිරීමට අවශ්‍ය වෙන මොකද්ද වෙඩි පුපුරන ද්‍රව්‍ය සලසුම් කරනවා. ඇයි ඒ තොරතුරු එන්නේ? ඒක පරීක්ෂණය හරහා පිළිදරව් වෙන්නේ. මෙවැනි සමීපතම තොරතුරු ලැබුණා නම් ඇයි මෙවැනි තොරතුරු ගලාගෙන ආවේ නැත්තේ? ඒක අති වැදගත් මේ පරීක්ෂණයේදී. අපි කිව්වා ඒක පරීක්ෂණ කළ ඉල්දරව් කරන්න. ඇයි මේ තොරතුරු ආවේ නැත්තේ? තුන්වෙනි කරුණ හැටියට අපි විසින් ඉදිරිපත් කරා තාජ් හෝටලේ බෝම්බ පුපුරවා ගන්න ආපු ජමීල් කියන පුද්ගලයාට බෝම්බ පුපුරවා ගන්න බැරි වුණා. ඉන්පසු ඔහු දෙහිවල ප්‍රදේශයේ ලැබුම්හලක ගිහිල්ලා නතර වෙලා මුස්ලිම් දේවස්ථානයකට ගිහිල්ලා යාඥා කරනවා. මුස්ලිම් දේවස්ථානයේදී ඔහු පිළිබඳ සැකයක් ඇති වෙලා එහි ඉන්න මුරකරු ඔහුව ප්‍රශ්න කරනවා. ප්‍රශ්න කරාට පසුව ඔහුගේ බිරිඳට දුරකථන ඇමතුමක් අරගෙන නෑ ඔහු මේ සාමාන්‍ය කෙනෙක් කියලා තහවුරු කරාට පසු ඔහු නිදහස් කරනවා. ඊට ටික මොහොතකට පසුව ඒතර ජමීල් තාජ් හෝටලේ බෝම්බේ පුපුරාගෙනත් නැහැ. දෙහිවල ලැබුම්හල පුපුරවගෙනත් නැහැ. හැබැයි බුද්ධියන්සේ නිලධාරී ජමීල්ගේ ගෙදර යනවා. කොහොමද යන්නේ? එහෙනම් ජමීල් සහ රාජ්‍ය ඔත්තු සේවා සංවිධානය අතර සබඳතාවයේ කුමක්ද? ඒක අපි දැනගන්න. හතරවෙනි කරුණ මෙම ප්‍රහාරය IS සංවිධානයට බාර ගන්න කියලා මේ ඉඳන් කතා කරපු කෙනාට දුරකථන ඇමතුමක් දීලා ඒක බාර ගන්න කියලා කිව්වේ කවුද? මේ කරුණ කියන්න. මේ කරුණ ටික හොයාගත්තාම අපි හිතනවා මෙහි අගමුල ලියා ගන්න පුළුවන් වේවි කියලා. මම මේ කියන්න හදන්නේ මොකද්ද? අපේ රටේ බලහුවමාරුන් වෙනුවෙන් එවැනි දේ සිදු වෙනවා නම් අපි කවර රටකද ජීවත් වෙන්නේ කියලා අපි කල්පනා කරන්න. ඔබ දකින්නේ නැති මේ ඊයේ පෙරේදා බොරැල්ලේ අත්බෝම්බයක් තිබීම පිළිබඳ සිදුවීම. පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලබන්නේ දීර්ඝ කාලයක් තිබ දේවස්ථානයේ නේද පිරිසිදු කරන්න මෙදියත් වෙච්ච කෙනා. හැබැයි ඔහු බෝම්බේ දකින්නද කෙනා. මාදක කාදිරුන් වහන්සේ ඒ තිබෙන CCTV දර්ශන පෙන්නලා කිව්වා නෑ බෝම්බ ගෙනාපු කෙනා උදේ ඇවිල්ලා තිනවා. ගෙනාපු කෙනාමගේ සමීප රූපරාම පවා පෙන්නනවා. ඒතර පොලිසිය ඒ තරම් බොළඳද ඕගොල්ලෝ හිතන්නේ?
මේ හවස්වරුවේ විතර අපේ මාක්පනත් මහත්මිය ඉන්නේ. පොලිසිය ඒතරම් පොළොන්ද දෙන්නේ නැහැ. හරි සාමාන්‍ය අපි දන්නවා අපේ රටේ පොලිසියට හොඳ ඉවක් තියෙනවා. හොඳ ඉවක් තියෙනවා. අපේ රටේ ඕනෑම නමගිය අපරාධයක් සිදුවීම ආందోලනයට තුඩු දීලා විශාල ප්‍රවෘත්ති නිර්මාණය වෙනවා. දවස් දෙකක් කරනකොට ඒ සියල්ල එල්දරව් කරනවා. මට හිතන්න මේ රටේ සිදුවෙච්ච බොහෝ ඝාතනයන් තිබෙනවා. බොහෝ අපරාධ තිබෙනවා. පොලිස් දෙපාර්තමේන්තු නිලධාරීන් පැය 24ක් යන මත්තෙන් අගමුල හොයාගන්න. අඟලුව වල සිදු ඝාතනි. එහෙම නැත්නම් අපි දැක්කා අර බෑග් එකක තරුණයක් කපා කොටාගෙන දාපු එක. මේ ඔක්කොම ආందోලනයට තුරු දෙන හැම අපරාධයක්ම ඉතා කෙටි කාලයක් හොයාගන්න පුළුවන් සමත් වෙන පොලිස් දෙපාර්තමේන්තුවක් අපිට තිබෙනවා. එහෙත් අපේ රටේ වැළලුණු අපරාධ තිබෙනවා. එළිදරව් නොවුණු අපරාධ තිබෙනවා. මේ වැළලුණු සහ එළිදරව් නොවුණු සියලු අපරාධ දේශපාලන රැකවරණය. ඒක සත්‍යයි. ලසන්තගේ ඝාතනය හොයාගන්න බැරුව. පොත්වල ජයන්තර පහර දීම හොයාගන්න බැරුව. කිට්නාට පහර දීම හොයාගන්න බැරුව. එක්ටෙලිගොඩ පැහැරගෙන යාම හොයාගන්න බැරුව. අපි හිතනද පොලිස් දෙපාර්තමේන්තුව දක්ෂයි කියලා. නෑ සියල්ල දේශපාලන රැකවරණ සහිත අපරාධ. එහෙනම් අපිට ඒ නියමනය අනුව මේ දේවස්ථානයේ සිදුවෙච්ච සිදුවීම පොලිස් දෙපාර්තමේන්තුවේ ඒ තරම් ලඳ බොලද නැහැ. ඔවුන් ඒ පරීක්ෂා කරන්නේ හවස්වරුවේ CCTV දර්ශන නෙවෙයි හරිනම් සතියකට එහා පැත්තේ නම් පරීක්ෂා කරනවා. හැබැයි උදේ බලන්නේ නැහැ. සැකයක් නැද්ද මේ සියල්ල? ඒ නිසා මම ඔබට පෙන්වන්න හදන එක සිදුවීම අපේ රටේ දේශපාලනය මොන තරම් විනාශකාරීද අපරාධකාරීද. ඒ නිසා අපි කවුරුත් හිතනවද මේ විනාශකාරී අපරාධකාරී දේශපාලනයත් එක්ක අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා අපි හැම දෙනාගේ වගකීමක් තිබෙනවා මේ විනාශකාරී අපරාධකාරී දේශපාලන අපි නතර කරන්න. ඒකට අද අපිට අලුත් මාවතක් අවශ්‍යලා තිබෙනවා. You're watching the Life Traveler channel.